මාදාබර මිත්‍රය ඔබ සමට ප්‍රීතිමත් සබත දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ තවත් අපිට අවස්ථාවක් දීලා තිබෙනවා ශුද්ධ ලේවිල්ල තැන ඉගෙන ගන්නට. අපි සතිපතාම විශේෂයෙන් ඉගෙන ගන්නා වූ සුවිශේෂිත වූ මාතෘකාවක් යටතේ අපි ශුද්ධ ලේවිල්ල ඉගෙන ගන්නවා. ඉතා ගැඹුරින් අධ්‍යයනය කරනවා. ශුද්ධ ලේවිල්ල පාඩ අරගෙන අපි පුදුමාකාර අවබෝධයක් ලබා ගන්නවා ශුද්ධ ලේවිල්ල තුළින්. හොඳයි අපි ඔබ දන්නවා මේ ඉගෙන ගන්නව පාඩමේ පහුගිය මාස 3 පුරාම අපි ඉගෙන ගත්තේ ක්‍රිස්තියානි අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව. ඒ ක්‍රිස්තියානි අධ්‍යාපනය අපේ ජීවිතේට කොච්චර වැදගත්ද කියන කාරණේ. අපි මේ සති 13ක් පුරාම අපි ඉගෙන ගත්තා වූ පාඩම් වල අවසාන පාඩමට ඇවිල්ලා තිබෙනවා. මේ පාඩමත් අපේ ජීවිතේට ඉතාම වැදගත් පාඩමක්. ඒ නිසා මේ සියල්ල උගන්වන්නේ උන්වහන්සේ අපේ ගුරුවරයාණෝ. ඒ නිසා අපි උන්වහන්සේට අපේ ජීවිත බාර කරලා අපි ඉල්ලමු උන්වහන්සේට අපිට උගන්වන්නටයි කියලා. අහසත් පොළොවත් මා පාලනය කරන්නා වූ අදිරිමම් කරදේ පියරණි සබදවසේ ස්වාමියාණෙනි වහන්සේට සිතුවන්ත වෙනවා මේ ශුද්ධ වූ මොහොත අපිට දීම ගැන. ඔබ වහන්සේ අපේ ගුරුවරයාණන් හැටියට ඔබ වහන්සේ මේ කිතුණු අධ්‍යාපනයේ ක්‍රිස්තියානි අධ්‍යාපනයේ වටිනාකම සති 13ක් පුරාම ඔබ වහන්සේ අපිට ඉගෙනුවා. ඔබ වහන්සේට ස්තුති කරනවා ප්‍රශංසා කරනවා කියන්නේ. ඔබ වහන්සේ අපිට දී තිබෙනවා මේ මහත් වූ ආශිර්වාදය ගැන. පියාණනි දැන් අපි ඔබ වහන්සේ අපිට උගන්වන්නට යන දේ ඉදිරියේදී උගන්වන්නට යන දේ අපි ඉගෙන ගන්න යනවා. අපිට උදව් කරන්න ශුද්ධාත්ම බලෙන් පූර්ණවත් කරලා කතා කරන්නව මාත් අසන්නව සියලු දෙනාගේ ජීවිතත් ඔබ වහන්සේගේ බලවත් වහන්සේට බාර කරන්නේ අපි කරන්නේ. යේසුස් වහන්සේගේ අතිශය දුතුම ප්‍රේමණීය වූ නාම සාමය. දැන් සහෝදර සහෝදරිය අපි මේ සතියේ ඉගෙන ගත්තේ ඔබ දන්නවා පහුගිය කාලේ පුරාම අපි ඉගෙන ගත්ත ක්‍රිස්තියානි අධ්‍යාපනය වල මතක ඇති පළවෙනි පාඩම. අපි පළවෙනි පාඩම ඉගෙන ගත්තේ උන්වහන්සේ ලෝකයේ මවලා ආදම් සහ ඒවෝ මවලා පළවෙනි මනුෂ්‍යයා සහ මනුෂ්‍ය දුව මවලා උන්වහන්සේ ඒ පළමු පාසල ආරම්භ කරා ඒදන් වෙනදී. ඒ ආරම්භ කළා වූ පාසලට සිද්ධ වෙච්ච දේ අපි පහුගිය කාල පරිච්ඡේදය පුරාම අපි ඉගෙන ගත්තා. ඒ කාල පරිච්ඡේදයේ ඉගෙන ගත්තා වූ දේවල් අද දවසේදී විශේෂයෙන් මේ පහුගිය සතිය තුල අපි ඉගෙන ගත්තේ උන්වහන්සේ ඒ පළමු පාසල නැවත කොයි ආකාරයෙන්ද පිහිටවන්නට යන්නේ කියන කාරණය. සමාන ඒක ඊටමත් වැදගත් ඔබත් මමත් අවබෝධ කර ගැනීම. මේක හරි අලංකාර සංසිද්ධියක්. මොකද ඒකට හේතුව උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වය ලෙස ආදම් සහ ඒව තුළ ඔබවත් මාවත් නැවුවා. මවලා උන්වහන්සේ පළමු පාසලේ ඒදන් නිවනේ ආරම්භ කළා. විෂය නිර්දේශයක් දුන්නා. පන්ති කාමරයේ සූදානම් කරා. ඒ වගේම ඔවුන්ට විභාගයක් නැත්නම් පරීක්ෂණයක් උන්වහන්සේ ලැබුවා. ඒත් සමත් වෙන්නට උන්වහන්සේ උන්ට ආරාධනා කළා. ඉතින් මේ සියලු කාරණා උන්වහන්සේ පළමු විශ්වවිද්‍යාලය නැත්නම් පළමු සරසවිය තුල උන්වහන්සේ මැව්වා වූ පිහිටෙව්වා වූ ලෝකයේ මවලා පිහිටෙව්වා වූ පළමු සරසවිය නැත්නම් ඒ විශ්වවිද්‍යාලය තුල පළමු ශිෂ්‍යයා සහ ශිෂ්‍යාවට උන්වහන්සේ ගුරුවරයාණන් හැටියට ඒ ක්‍රිස්තියානි අධ්‍යාපනය දෙන්නට ආරම්භ කළා. උන්වහන්සේගේ බැවීමේ මහිමශ්‍රීය ඒ බැවීමේ පුදුමාකාර බව ඒ අයට උගන්වන්නට පටන් ගත්තා. ඒ විෂය නිර්දේශය උන්ට දුන්නා. ඔවුන්ට ඒ විෂය නිර්දේශය දුන්නා විතරක් නෙමෙයි ඔවුන්ට වගකීම් පැවරුවා. ඒ වගේම ඔවුන්ට පරීක්ෂණයක් දුන්නා. ඒයින් සමත් වෙන්නට. නමුත් අපි දන්නවා ඔවුන්ට දුන්නා වූ ඒ මහත් වූ පරීක්ෂණයෙන් මොකද වුනේ? ඔවුන් අසමත් වුණා. ඊළඟට උන්වහන්සේට සිද්ධ වුණා මේ විෂය නිර්දේශය වෙනස් කරන්නට. ඒ දුන්නා විෂය නිර්දේශය උන්වහන්සේට සිදු වුණා වෙනස් කරන්නට. ලෝකේ උන්වහන්සේ මෞකාරයන් බව උන්වහන්සේ කොයි ආකාරයෙන්ද මේ මැවීම තුළ උන්වහන්සේගේ බලය උන්වහන්සේගේ මහිමශ්‍රිය උන්වහන්සේගේ ඒ වික්‍රමාන්විත බව එකතු කරලා තිබෙන්නේ. ඒ කාරණා සියල්ල ආදම් සහ ඒව ඉගෙන ගන්නට පටන් ගත්තා. නමුත් මනුෂ්‍යයා පව් කළාට පස්සේ ඒ විභාගයෙන් අසමත් වුණාට පස්සේ උන්වහන්සේට විෂය නිර්දේශය වෙනස් කරන්න සිද්ධ වුණා.
ඊට පස්සේ උන්වහන්සේගේ උන්වහන්සේ ඒ පව වැටුණා මනුෂ්‍යයට උගන්වන්නට සිදු වුණ ගැළවීමේ සලස්ම. ඒක එද නියනේදී ආරම්භ කළා වූ ඒ ගැළවීමේ සලස්ම ඉගැන්වීමේ කාර්යය අපි දන්නවා තවමත් උන්වහන්සේ මනුෂ්‍යයාට උගන්වමින් සිටිනවා. හැබැයි ඊටාම මෑතකදී ඊටාම ඉක්මනින් මම විශ්වාස කරනවා මගේ ජීවිත කාලේ මම උන්වහන්සේ මුහුණට මුහුණ දකින්න යන බව සුද්ධ ලියවිල්ල ආධාර කර තිබෙනා වූ ආකාරයට උන්වහන්සේගේ ශුද්ධ වූ අනාවැකි අධ්‍යයනය කර තිබෙනා වූ ආකාරයට මේ ලෝකයේ සිද්ධ වෙන්නා වූ දේවල් සුද්ධ ලියවිල්ල ලියා තිබෙනා අනාවැකි කොයි ආකාරයෙන්ද මේ ලෝකයේ සිද්ධ වෙන්නේ ඒ අනුව මම විශ්වාස කරනවා මම තදින් අදහන දෙයක් තිබෙනවා ඒ තමයි මම උන්වහන්සේ මුහුණට මුහුණලා දකින්න යන බව. එතකොට ඒ දකින්නව අවස්ථාවේදී උන්වහන්සේ බවත්මාවත් වෙනස් කරලා උන්වහන්සේගේ රාජ්‍යයට උන්වහන්සේ අරගෙන යන්න යනවා. අන්න ඒ අවස්ථාවේදී තවත් අලුත් දේවල් අපි ඉගෙන ගන්න යනවා. මෙන්න මේ කාරණය පිළිබඳවයි අපි මේ පහුගිය සතිය පුරාම ඉගෙන ගත්තේ. හැබැයි කාර්තුවක් පුරාම උන්වහන්සේ පාපයට පෙර උන්වහන්සේ ඔබටත් මටත් ආදම් සහ තුළ දුන්නා වූ විශේෂ නිර්දේශ ඊට පස්සේ පහු කළාට පසුව උන්වහන්සේ අපට දුන්නා වූ ක්‍රිස්තියානි අධ්‍යාපනයේ උන්වහන්සේ ගුරුවරුන් පාවිච්චි කළා ඊළඟට දිවසවරුන් පාවිච්චි කළා අන්තිමට පුත්‍රයාණන් තුලින් අපේ ශ්‍රේෂ්ඨ ගුරුවරයාණන් ස්වර්ගීය අතහැරලා මේ ලෝකෙට ඇවිල්ලා මිනිසෙක් කැඩේට ගුරුවරයෙක් කැඩේට අපිට දෙන්න ඕන සියල්ල අපිට අහිමි වුණු දේ නැවත ලබා ගත හැකි ආකාරය පිළිබඳව උන්වහන්සේ පැහැදිලි අවබෝධයක් ඔබටත් මටත් දී තිබෙනවා. දැන් උන්වහන්සේ ඒ වචනේ පැහැදිලිව කියන උන්වහන්සේ කරේ අදහන්නා වූ සෑම දෙනම. එතකොට මේ උන්වහන්සේව දැන හඳුනා ගැනීමේ ක්‍රියාවලියට ඒ ක්‍රියාවලියට ඔබත් මමත් ඇතුල් වෙලා තිබෙනවා. උන්වහන්සේව හඳුනාගෙන උන්වහන්සේ කරේ පූර්ණ ලෙස අදහන්නට අපි ඒ ක්‍රියාවලියට ඇතුල් වෙලා තිබෙනවා. එතකොට අපි මොනවද කරන්නට ඕනේ? අපි මොනවද කරන්න ඕනේ? ඒ අවස්ථාවේදී අපි කළ යුතු වන්නේ ඒ ස්වර්ගික ජීවිතයට අපි සූදානම් වීමයි. එහෙමනම් උන්වහන්සේ ඒ ස්වර්ගික ජීවිතයේදී අපි ඉගෙන ගන්න යනා වූ දේ පිළිබඳව පවා උන්වහන්සේ සුද්ධ ලියවිල්ල සඳහන් කරනවා. ඒ නිසා උන්වහන්සේ අපිට කිසි දෙයක් හංගලා නැහැ. දැන් අපි සූදානම් වෙමු. උන්වහන්සේ මොනවද අපිට ස්වර්ග රාජ්‍යයේදී උගන්වන්නට යන්නේ? උන්වහන්සේ අපිට බොහෝ දේවල් උන්වහන්සේ උගන්වන්නට යනවා. ඒ නිසා අපි මේ ටික කාලය අපි ටිකක් වෙන් කර ගනිමු. උන්වහන්සේ අපට උගන්වන්නට තිබෙනා මතු පැමිණෙන ජීවිතයේදී ඒ සදාතන ජීවිතයේදී උන්වහන්සේ ඔබටත් මටත් උගන්වන්නට යනා වූ කාරණේ පිළිබඳව අවබෝධ කරගන්නට. අපි ප්‍රධාන බයිබල් පාඨයට මම කියවන්න කැමති ප්‍රධාන බයිබල් පාඨය අපිට හම්බෙන්නේ 1 කොරින්ති පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ. 1 කොරින්ති පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ මෙන්න මේ ආකාරයෙන් කියනවා. දෙවියන් වහන්සේ විසින් තමන් ප්‍රේම කරන්නන්ට සූදානම් කළ යම් දෙයක් ඇද්ද? ඒ දේ ඇසට නොපුණිනේය, කනට නොඇසුනේය, මනුෂ්‍යයන්ගේ සිතට නොපැමිණේය. නමුත් ඒ 9 වෙනි පදේ විතරයි මට අවශ්‍ය වෙන්නේ. ආයෙ මම කියවනවා. දෙවියන් වහන්සේ විසින් තමන් ප්‍රේම කරන්නන්ට සූදානම් කළ යම් දෙයක් ඇද්ද? ඒ දේ ඇසට නොපුණිනේය, කනට නොඇසුනේය, මනුෂ්‍යයන්ගේ සිතට නොපැමිණියේය. දයාපර සහෝදර සහෝදරිය අපට කනට ඇහෙන්නේ නැති දේ, ඇසට පෙනෙන්නේ නැති දේ, මනුෂ්‍යයන්ගේ සිතට පැමිණිලා නැති දේ කොහෙද ලියා තිබෙන්නේ? සුද්ධ ලියවිල්ල ලියා තිබෙනවා. හැබැයි මනුෂ්‍යයාගේ ස්වභාවය තමයි ඇසට පෙනෙන දේ තමයි ඇසට පෙනෙන දේ පස්සේ තමයි දුහන්නේ. කනට ඇසෙන දේ පස්සේ තමයි දුහන්නේ. මනුෂ්‍යයාගේ සිතට එල්දරව් කර තිබෙන දේ පස්සේ තමයි දුහන්නේ. අද ගොඩාක් කිතුණුවන් පවා අඩු කාලයක් ගන්න ඇසට නොපෙනෙන දේ පස්සේ දුහන්නට. කනට නොඇසෙන දේ පස්සේ දුහන්නට. මනුෂ්‍යයන්ගේ සිත්වලට එල්දරව් කරලා නැති දේ සොයන්නට කාලය විඩම්බ කරන්නේ බොහෝම අතලොස්සයි ක්‍රිස්තියානි අය තුළ පවා. ඔබට දකින දෙයක් තමයි මේ දේ තමන් අධ්‍යයනය කරනවා වෙනුවට ඇසට නොපෙනෙන දේ, කනට නොඇසෙන දේ, අපේ සිත්වලට එල්දරව් කරලා නැති දේ තව කෙනෙක්ගෙන් අහලා ඒ මත අපේ අදහිල්ල ගොඩනග ගන්න අය තමයි බොහෝ විට අපිට දකින්න ලැබෙන්නේ. නමුත් තමන් අධ්‍යයනය කරලා තමන් ඉගෙනගෙන දැන් මේ සුද්ධ වූ අපිට සුද්ධ වූ පාඩම් අපිට ඉගෙන ගන්න ලැබෙනවා. දේශනාවලට බයිබල් පාඩම් වලට
මේ අනාදී වශයෙන් අපිට බොහෝ දේවල් අපි අපේ දේවගතිවරුන්ගේ වැඩිමහල්ලන්ගේ දේව සේවකයන්ගේ අපි ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න දේ අපි මොකද කරන්නේ? ඒ ඉගෙන ගන්න අවස්ථාවට විතරයි. ඒ අය උගන්වන්නේ මොනවද? ඇසට නොපෙනෙන දේ. කනට නොඇසෙන දේ. මනුෂ්‍යයන්ගේ සිත් වලට එල්දරව් නොකරලා තිබෙන දේ. තමයි ඒ ඉගෙන ගන්න. නමුත් මොකද වෙලා තිබෙන්නේ? ඒ අය ඒ කියන්නේ වැඩි අධ්‍යයනය එක තමයි මේ කාර්තු පුරාම අපි ඉගෙන ගත්තේ. ක්‍රිස්තියානි අධ්‍යාපනයේ වටිනාකම. ඒවා ඇහෙනකොට ඒවා දැන ඉගෙන ගන්නකොට අපි ඒවා තව හොදාකාරව අධ්‍යයනය කරනකොට ශුද්ධාත්මයන් වහන්සේ ඔබ මුළු සත්‍ය කරා මඟ පෙන්වනවා සත්‍ය තුළ ජීවත් වෙන්නට ආලෝකය තුළ ජීවත් වෙන්නට. දැන් විශේෂයෙන්ම හැමදාම කියන දෙයක් මම දේවගතිවරයෙක් නෙවෙයි මම සාමාන්‍ය සභා සමාජිකයෙක් වැඩිමහල්ලෙක්. එතකොට මගේ ආශාව මගේ කුතුහලය මගේ කුඩා කාලේ හිටම මගේ හිතේ තියෙන දෙයක්. අවුරුදු 15 16 ඉඳලම උන්වහන්සේ හඳුනාගත්ත දා පටන්ම තිබුණා වූ ආශාව තමයි ශුද්ධ ලේවිල තුල පෝෂණය වෙලා ශුද්ධ ලේවිල්ලේ සත්‍යතාවය තුල මුල්ලත පිහිටලා සිටලා ඕනෑම කෙනෙකුට ඕනෑම බොරු ඉගැන්වීමක් උගන්වන්නා වූ කෙනෙක් සමග ශුද්ධ ලේවිල්ලේ සත්‍යතාවය පැහැදිලි ලෙස පෙන්වා දෙන්නට හිත පෙළඹවීමක් හිත ලේ කකියන ඒ කැක්කුම කුඩා කාලේ සිටම මා තුළ ජනිත වුණා. මා තුළ ඒ ආශාව තිබුණා. නිති මරාගෙන සුද්ධ සත්‍යතාවය සෙවීමේ ආශාව මා තුළ තිබුණා. ඒ නිසායි ඔබත් මමත් මේ ආශිර්වාද අද දවසේදී ලබන්නේ. දැන් මේ විශේෂයෙන් මේ සේවය ආරම්භ කරාට පස්සේ වුණා බොහෝ දේවල් මම පුදුමාකාර විදියට විශේෂයෙන් කියන රිසර්ච් කරලා නැත්නම් පුදුමාකාර අධ්‍යයනය කරලා එතකොට මේ ඉතිහාස ලියකියවිලි අධ්‍යයනය කරලා ශුද්ධ ලියවිල්ලේ තව බොහෝ බයිබල් පාඨ අධ්‍යයනය කරලා සොයන්නාට සම්භවයි කියලා තිබෙනවා. ඒ නිසා පුදුමාකාර විදියට ජූලිතිකින් උනන්දුකින් තව බොහෝ දේ සොයන්නට උන්වහන්සේ පෙළඹවනු ලැබුවා. මාව පෙළඹවනු ලැබුවා. මේක තමයි ඔබ තුළ මා තුළ සිදු වෙන්නට ඕනේ. දේවගතිවරයෙකු උගන්වන නිසාවත් තවත් කෙනෙක් උගන්වන නිසාවත් පිළිගන්නට එපා. ඒ දේවගතිවරයා මොනතරම් උගත් කෙනෙක් වුණත් බුද්ධිමත් කෙනෙක් වුණත් ඒ බයිබල් ස්කූල් ගිහිල්ලා නැත්තම් මහාචාර්ය උපාධිය නැත්තම් අධ්‍යාපනය අපි කියනවා තියොලොජි කරලා කියලා නැත්තම් ඒ මොන දේව ධර්මාචාර්ය පට්ටම ගැහුවොත් ඒ උගන්වන දේ අපි අසන දේ ශුද්ධ ලේවිලට එකගද නැද්ද කියලා හොයන්නට උන්වහන්සේ උපරත් මට ආරාධනා කර තිබෙනවා. ඒ නිසා ඒ පශ්චාත් උපාධිය නැත්නම් ඒ ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නට ඔබටත් මටත් උන්වහන්සේ ආරාධනා කරනවා. දේව වචනේ උගන්වන කෙනා විතරක් නෙවෙයි ඉගෙන ගන්න කෙනා. තුල ඒ උනන්දුව ඒ ආකර්ෂණය තියෙන්නට ඕන. ඔබ දන්නවද උන්වහන්සේ අපිට ස්වර්ගයේ බොහෝ දේවල් උගන්වන්නට යනවා. කාරණා කීපයක් අපි ඉගෙන ගනිමු. උන්වහන්සේ මොනවද අපිට ස්වර්ගයේ උගන්වන්නට යන්නේ කියන්නේ. හැබැයි අපේ යුතුයකම තියෙනවා ඒ රාජ්‍යයට යන්නට පෙර උන්වහන්සේ අපිට එල්තරව කර තියන දේ දැනගෙන ගැනීම. ඒක අවබෝධ කරගෙන මම කොච්චර දුරට ඒ සඳහා වෙහෙසනවද? ස්වර්ග රාජ්‍යයේදී උන්වහන්සේ මට උගන්වන්නට යන දේ අවබෝධ කරගන්න දැනගන්න මා තුළ කුතුහලයක් ආශාවක් තිබෙනවද? උන්වහන්සේගේ ඒ පැමිණීමේ දවසට සූදානම් වන පිණිස උන්වහන්සේ සියල්ල එල්තරව කළ තිබුණ කැඩපතක් වගේ. සියල්ල ආලෝකේ උන්වහන්සේ ආලෝකය අපිට දී තිබෙනවා. ඒ ආලෝකය තුළ පෝෂණය වෙන්න මං තුළ කොච්චර උනන්දුවක් උත්සාහයක් ජීවිතකමක් තිබෙනවද කියන කාරණේ අපි අපෙන්ම අසන්නට ඕනේ. ඒ නිසා අපි කොච්චර කාලයක් ඉගෙන ගන්නට යනවද? ජීවිත කාලෙම ඔබටත් මටත් උන්වහන්සේ අපි කියනවා මේ ඉගෙන ගැනීම අධ්‍යාපනයේ කවදාවත් අවසන් වෙන්නේ නැහැ. මරණකම් ඉගෙන ගන්නවායි කියලා. ඔව්. උන්වහන්සේගේ කාරණාත් එහෙමයි. අපි මරණකම්ම දේවල් ඉගෙන ගන්නවා. ඒ නිසා කවදාවත් හිතන්නට එපා ඔබ ඉගෙනගෙන ඉවරයි. දැන් දේව වචනේ කියා දෙන ගුරුවරයෙක් හැටියට මම කවදාවත් හිතන්නේ මම ඉගෙනගෙන අහවරයි කියලා. ඒ තව බොහෝ දේවල් හොයන්න ශුද්ධ ලේවිලි. උන්වහන්සේ බොහෝ දේවල් සදාරතම් තව බොහෝ දේවල් උන්වහන්සේ එල්තරව කරනවා. ඒ නිසා කවදාවත් ඔබ හිතාගෙන ඉන්නවා නම් ඔබ ඉගෙනගත්ත දේ ඇත්තයි කියලා. ඔබ ඉගෙන ගන්න දේ සත්‍යයි කියලා. දැන් මේ මම උගන්වන්නා වූ බොහෝ දේවල් වලින් ඔබට හැඟෙන්න යනවා දැනෙන්න ඕන. ඔබ ඉන්න ස්ථාවරය. ඒ නිසා
ඔබ ශුද්ධ ලිවිල්ල මේ උගන්වන්නා වූ ඇහෙන්නා වූ බලන්නා වූ දේවල් ශුද්ධ ලිවිල්ලේ කාරණා සමග සස්තලා සත්‍ය අවබෝධ කර ගැනීමයි උන්වහන්සේ ඔබට මගින් බලාපොරොත්තු වෙන නිසා මේ ඉදිරියේදී ඔබවත් මාවත් කැඳවලා තිබෙනා මේ විශ්වවිද්‍යාලයට ඔබවත් මාවත් මේ විශ්වවිද්‍යාලයේ ආදම් සයව තුල ලැබුවා. ඒ ඒ ඒ පළමු පාසල තුල ලැබුවා. ඒ සරසවිය තුල ලැබුවා. නමුත් සරසවියෙන් ඈත් වෙන්න සිද්ධ වුණා ආදම් සයවට. නැවත උන්වහන්සේ කදවන ඔබවත් මාවත් සුසුකම දීලා තිබෙනවා. ඒ සරසවියට ඇතුල් වෙලා උන්වහන්සේ අපේ ගුරුවරයාණන් හැටියට උන්වහන්සේගෙන් ඉගෙන ගන්නට. උන්වහන්සේ සරසවියට බඳවා ගැනීමේ ක්‍රමවේදය ආරම්භ කරලා තිබෙනවා. ඔබටත් මටත් ඒ සුසුසුකම සපුරලා දීලා තිබෙනවා. එතකොට ඔබ තුල මා තුල කොපමණ උනන්දුවක් ආශාවක් කුතුහලයක් තිබෙනවද? ඒ සරසවියට බැඳෙන්නට. ඒ ක්‍රිස්තියානි ඒ බාහිර නැත්නම් බාහිර නෙමෙයි පශ්චාත් උපාධිය නැත්නම් ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නට ඔබ තුල මා තුල කොපමණ උනන්දුවක් ආශාවක් තිබෙනවද කියන කාරණේ. අද දවසේදී අපි අහන්නට ඕනේ. ඒ නිසා අපි කොච්චර කාලයක් ඉගෙන ගන්නට යනවද කියලා ශුද්ධ ලෙවිල්ලේ සඳහන් වෙනවා. සදා කාලයටම අපි උන්වහන්සේගේ මහිමය උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේ ඔබත් මාත් වෙනුවෙන් කළා වූ මහත් වූ ජීවිත පූජාව පිළිබඳව ඉගෙන ගන්නට යනවා. යෝහන් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 54 සහ 55 වෙනි පරිච්ඡේදයේ කියනවා මගේ මාංශය කන්නාව මගේ ලේ බොන්නාව ආයත සදාතන ජීවනය ඇත. මමද අන්තිම දවසේදී ඔහු නැගිටවන්නේ උන්වහන්සේ කියනවා. දැන් මේක අහගෙන ඉන්න අයට අහගෙන ඉන්න බැරුව ගියා. ඒකවා මේක හරි තද කීමක් කියලා. උන්වහන්සේගෙන් අදහස් කළේ මොකද්ද? උන්වහන්සේගේ ජීවිත පූජාව. උන්වහන්සේගේ මාංශයට සහ රුධිරයට මොකද්ද? ඔබත් මමත් පංගුකාරයෙක් වෙන්නට ඕනේ. ඒ ආශිර්වාදය ඔබටත් මටත් දී තිබෙනවා. උන්වහන්සේ අපේ පෞද්ගලික ගැලුම් කරහැට පිළි අරගෙන උන්වහන්සේගේ මාංශයේ ඉරණු ලැබුවේ. උන්වහන්සේගේ ලේ වගුරුණු ලැබුවේ ඔබගෙත් මගෙත් අයුතුකම් නිසා, පාප නිසා, අපරාධ නිසා. ඔබත් මමත් කර තිබෙනා වූ පාප උන්වහන්සේ දරාගත්තා. ඔබවත් මාවත් නිදහස් මිනිසෙක් කළා. නාබර සහෝදර සහෝදරිය ඒකයි මේ ක්‍රිස්තියානි අධ්‍යාපනයේ වටිනාකම. මේ පිළිබඳව ඔබ අධ්‍යයනය කරන්ට අධ්‍යාපනය ලබන්ට ඔබ මොකද වෙන්නේ? අර ස්වර්ගීය සරසවියට ඔබ සුසුකම් ලබනවා ඇතුල් වෙන්න. ඔබ සීල කරුණු සම්පූර්ණ කරනවා. අමතක කරන්න එපා. ඔබගේ අවධානය යොමු කරන්න කැමති උන්වහන්සේ ඔබට මටත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ඒ ශාස්ත්‍රපති උපාධිය ලබන්නට දේව ධර්මාචාර්ය උපාධිය ලබන්නට ඔබටත් මටත් වරම දී තිබෙනවා. ඒ සඳහා ඔබවත් මාව සුදුස්සෙක් කර තිබෙනවා. අපි බයිබල් පාඨ කීපයක් පෙරලමු. පෙරලන්න කැමති යෝහන්ගේ පොතේ පස්වෙනි පරිච්ඡේදයේ යෝහන්ගේ පොතේ පස්වෙනි පරිච්ඡේදයේ 13 මෙන්න මේ ආකාරයෙන් කියනවා. බලන්න මේක හරි ලස්සන බයිබල් පාඨයක්. දෙවියන් වහන්සේ මම 13 වෙනි පදේ කියවන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ නාමය කෙරෙහි අදහන්නා වූ නුඹලාට මේ දේ මා ලියා යුවේ නුඹලාට සදාකාල ජීවනය ඇති බව නුඹලා දැනගන්නා පිණිසය. සදාතන ජීවනය ඇති බව නුඹලා දැනගන්නා පිණිසයි. සුදලිවිල කියනවා මම දෙවෙනවා සූකී ඒකදාතක පුත්‍රයන් දෙනතරම් ලෝකයට ප්‍රේම කළසේක උන්වහන්සේ කෙරෙහි අදහ ගන්න සෑම දෙනාම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස. යම් කෙනෙක් උන්වහන්සේව තමන්ගේ පුද්ගලික ගැලුම්කාරයට පිළිගන්නවා නම් උන්වහන්සේ තමන්ගේ සියලු පාප වලින් ජීවිතේ පූජා කළාය කියලා පිළිගන්නවා නම් උන්වහන්සේගේ ලේ වලින් තමන්ගේ සියලු පව් සෝදන්ට උන්වහන්සේට හැකියාවක් තිබෙන බව ඔබ අදහනවා නම් අන්න ඒ පුද්ගලයාට උන්වහන්සේ මේ සදාතන ජීවනයේ දීමනාව නොමිලේ දෙනු ලබනවා. හැබැයි ඒක දුන්නට පස්සේ ඔබත් මමත් උන්වහන්සේ ඔබත් මමත් පවිත්‍ර කරලා මේක තමයි බොහෝ දේවකැතිවරු උගන්වන්න නැති සත්‍යතාවය. අපි ඉන්න ආකාරයට උන්වහන්සේ ඔබත් මමත් කැඳවනවා. සුද්ධ පවිත්‍ර කරලා එන්න කියන්නේ නැහැ. ඔබ ඉන්න ආකාරයටම උන්වහන්සේ ඔබත් මමත් කැඳවනවා. එදා මේ මග්දලෑ මරියාව කැඳවුවා වගේ උන්වහන්සේගේ පාද පාවුලට අපි ඉන්න ආකාරයෙන් යන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ මොකද කරන්නේ? එදා මග්දලෑ මරියාව
ඒ පාපේ නිදහස් කළා වගේම ඒ පාපේ උන්වහන්සේ දරාගෙන උන්වහන්සේ ඒ වන්දිය ගෙවලා ඇයව නිදහස් කළා වගේම ඔබවත් මාවත් උන්වහන්සේ නිදහස් කර තිබෙනවා. හැබැයි නිදහස් මිනිසයන් හැටියට පෞල්තුමා කියන ආයෙ ගිහිල්ලා පව් කරන්න පුළුවන්ද අපිට? බෑ. නිදහසේ දරුවෝ හැටියට අපි ජීවත් වෙන්න ඕන. දේව දරුවෝ හැටියට ජීවත් වෙන්න ඕන. ස්වර්ග රාජ්‍යයේ උරුමකාරයන් හැටියට රාජකීය පූජකයන් සුද්ධ වූ ජාතිය දිව්‍යන් වහන්සේ සන්තක සෙනගක් හැටියට ඔබත් මවත් මේ පොළොවේ ජීවත් වෙන්නට ඕන. අද ගොඩක් අයට අමතක වෙන්නේ ඒකයි. ගොඩක් අයට අමතක කරලා තිබෙන්නේ ඒකයි. ඒ නිසා මතක තියාගන්න ඔබවත් මවත් උන්වහන්සේ මේ සදාතන ජීවනයේ දීලා සුසුසක් කරලා සුසුකම් කරලා තියෙනවා. තීතස්ගේ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ මෙන්න මේ ආකාරයෙන් කියනවා. 3:7 උන්වහන්සේ අපගේ ගැලුම්කාරයන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ශුද්ධාත්මය අධික ලෙස අපිට පිට වැගිරිවූසේක. ශුද්ධාත්මය වහන්සේ ඔබට මට දී තිබෙනවා. ඒ වචනේ කියනවා මම හරි ආස කරන බයිබල් පාඩයක් යොහාන්ගේ පොතේ කතා කරනවා. මොකද්ද? යොහාන් මම හිතන්නේ 14 වෙන්න ඕන. මම හරියටම ඒ බයිබල් පාඩය දෙන්නම් ඔබට. මම හරි ආසයි ඒ බයිබල් පාඩයට. උන්වහන්සේ හරි පොරොන්දුවක් කියන 14 වෙනි පරිච්ඡේදය. බලන්න. 15 වෙනි පදේ මම කියන්න කැමතියි. නුඹලා මට ප්‍රේම කරනවා නම් අන්න දැන් ඔබවත් මාවත් ඒ අශුද්ධ නැත්නම් උන්වහන්සේගේ ලේන් ඔබවත් මාවත් පවිත්‍ර කරලා උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය ඒ අනුග්‍රහය කරනකොට දුන්නා ඔබත් මවත් මොනවද කරන්න ඕනේ? උන්වහන්සේට ප්‍රේම කරන්න පටන් ගන්න ඕනේ. උන්වහන්සේ කියනවා නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්න ඕය. උන්වහන්සේගේ ශුද්ධ වූ දසාඥා ස්වර්ගීය නීතියට අපි කීකරුව ජීවත් වෙන්න ඕනේ. එහෙම ජීවත් වෙනකොට මොකද වෙන්නේ? මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකාලයටම සිටින පිණිස වෙනසනසලිකාරයෙකු නුඹලාට දෙනසේක. ශුද්ධාත්මයන් වහන්සේ ඔබටත් මටත් දෙන්න පොරොන්දු වෙලා තිබෙනවා. කුමක් කරන අයටද? උන්වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේගේ ආඥාවන්ට කීකරුව ජීවත් වෙන අයට. අපේ සහෝදර සහෝදරිය ශුද්ධාත්මයන් වහන්සේව ආරූඪ කරගෙන ඉන්නේ අද ගොඩාක් දෙනෙක්. ශුද්ධාත්ම බලය තියනවාද? කියලා ආරූඪ කර ගැනීමක්. ශුද්ධාත්මයන් වහන්සේව ආරූඪ කරන්න බෑ. උන්වහන්සේ දෙන්න පොරොන්දු වෙලා තිබෙන කොන්දේසියක් මත. ඒ කොන්දේසිය ඔබත් මමත් සපුරන්නට අවශ්‍යයි. ඒ සපුරන අයට තමයි ශුද්ධාත්ම බලය දෙන්න යන්නේ. අද ගොඩාක් හිතනවා මේ දේ වරද්දගෙන තිබෙනවා. වැරදි අවබෝධකින් සිටිනවා. ශුද්ධාත්මයන් වහන්සේව ආරූඪ කරගන්න උත්සාහ කරනවා. මතක තියාගන්න මේක සාතන්ගේ ක්‍රමවේදයක්. ඒක අපි ශුද්ධ ලේවිල්ල තුලින්ම දකින්න දෙයක්. මම කියවන්න කැමති තිමෝතියස්ගේ පොතේ. 1 තිමෝති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ මෙන්න මේ ආකාරයෙන් කියනවා. 16 වෙනි පදේ පළවෙනි 1 තිමෝති පළවෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ එසේ වී නමුත් මට කරුණාව ලැබුණේ මේ නිසාය. එනම් සදාතන ජීවනය ලැබීම සඳහා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහන්නන්ට සිටින අයට ආදර්ශයක් කොට උන්වහන්සේ විසින් ප්‍රධාන පෞකාරය වූ මා කෙරෙහි තමන් වහන්සේගේ මුළු ඉවසිලිවන්තකම දැක්වීම පිණිසය. මතක තියාගන්න. පෞල්තුමා කියනවා මම පෞකාරයන්ගේ ප්‍රධාන පෞකාරයයි කියලා. එහෙම හිටියා වූ පෞල්තුමාට උන්වහන්සේ කරුණාව දක්වලා උන්වහන්සේ ඔහුකලාව සියලු පාප වලට කමාව දීලා උන්වහන්සේ පෞල්තුමා හරි ලස්සනට මේ ක්‍රිස්තියානි ගමන විස්තර කරනවා. ඒක දීවීමක් හැටියට විස්තර කරනවා. උන්වහන්සේ ඔබටත් මටත් ඒ උරුමය ඒ සුදුසුකම සපුරලා ස්වර්ග රාජ්‍ය කරා දුහන්ට නැත්තම් ඒ දිනුම් කල කරා දුහන්ට ඔබවත් මාවත් සෝදන පස්සෙන් තිබෙන දේ මතකට ඇතිකොට ඉස්සරහට උන්වහන්සේ ඔබත් මමත් ඉදිරියේ තබා තිබෙන දේ බලා පෞල්තුමා දුවනවා කියලා. ඊට පස්සේ පෞල්තුමා කියනවා මම දිව්වා දිවීම කෙලවර කළා. උන්වහන්සේගේ පැමිණීමේ දවසේදී උන්වහන්සේ මට මගේ කොටස වෙන් කර තබා තිබෙනවා කියන කාරණේ. ඒ නිසා දයාබර සහෝදර සහෝදරිය උන්වහන්සේ අපට මේ මහත් වූ ආලෝකයේ දී තිබෙනවා. මේ මහත් වූ ක්‍රිස්තියානි මේ දැනුවත් වීම ශුද්ධ ලේවිල තුළින් මේ ශුද්ධ වූ ගැලවීමේ සලස්ම පිළිබඳව දැනුවත්කම උන්වහන්සේ අපටත් පරක් දී තිබෙනවා. නමුත් අද කනගාටුවකට කරුණ තමයි මොකද? අද බොහෝ දෙනෙක් මේ ගැලවීමේ සලස්ම මොකක්ද කියලා දන්නේ නැහැ. මේ ගැලවීමේ සලස්ම මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ අය තාමත් ආලෝකයේ සිටිනවාය කියලා හිතේ තියාගෙන අඳුරේ අතපත කාමින් ජීවත් වෙනවා.
මේකයි තියෙන කනගාටුවට කාරණා. උන්වහන්සේ ඔබටත් සීමිත කාලෙ මේ ජීවිත කාලය උන්වහන්සේ ඔබටත් මට දීති වෙන්නේ මොකක් සඳහාද? උන්වහන්සේගේ ගැලවීම පිළිබඳව උන්වහන්සේගේ සදාතර ජීවනය පිළිබඳව හොඳට අධ්‍යයනය කරලා ඒක ඒ පිළිබඳව දැනුවත් වෙලා මොනා කිරීම සඳහාද? මේ ස්වර්ගීක රාජ්‍යයට මේ මහත් වූ ආශිර්වාදය ලබන්නට ඔබටත් මට සූදානම් වෙන්න. ඒ නිසා අතපසු කරගන්න එපා. මගහැර ගන්න එපා. ඔබට ලැබිලා තියෙන අවස්ථාව ඔබ ප්‍රයෝජනට ගන්න ඕන මොනවද? උන්වහන්සේගේ ශුද්ධ වූ මේ සරසවියට ඇතුළත් වෙන්නට. විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නට. දැන් සහෝදර සහෝදරිය අපේ ජීවිතයේ කෙමුදු එකක් වේවිද කියලා අපි උන්වහන්සේ අපට අහිමි වුණා ජීවිතේ දෙන්න අපිට ඒ උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වය ලෙස බැවුවා වූ තේජසේ ශරීරය උන්වහන්සේ ඔබටත් මට නැවත දෙන්නට යනවා. ආදම් සහ ඒවගේ උසමහතේ ප්‍රමාණයට අපි ගොඩනැගෙන පාපය නිසා ශරීර ජීවිත කාලය ආයු කාලය අඩු වෙලා තිබෙනවා. ශරීරයේ ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. නමුත් අපි උන්වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේගේ රාජ්‍යයට ගියාට පස්සේ උන්වහන්සේ වරප්‍රසාදේ උන්වහන්සේ ඔබටත් මට දෙන්න යනවා. ඒක පුදුමාකාර ආශිර්වාදයක්. අපේ ජීවිතේ කොයි ආකාර වේද කියන දේ ඔබත් මමත් අද දවසේදී කල්පනා කරන්න ඕනි. ඒ පිළිබඳව ශුද්ධ ලියලියාට උන්වහන්සේ කියනවා පොරොන්දු වෙලා තිබෙනවා. ජය ගන්නාට උන්වහන්සේ එල්දරපතේ 21 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ මොකද කියන්නේ? උන්වහන්සේ අපේ ඇස්වල සියලු කඳුළු පිසදමනවායි කියලා. මරණය උන්වහන්සේ පරාජය කරන්නට යන උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී පැහැදිලිව කියන උන්වහන්සේ කොරින්ති පොතේ පරාජය කරන්න තිබෙන අන්තිම සතුරා නම් මරණය කියලා. ඒ නිසා එතනදී උන්වහන්සේ පැහැදිලිව උන්වහන්සේ අපට මරත් ඒ සුද්ධ උසාරසවියට නැවත වාරක් අතුල් කරගන්න යනවා අතරේදී ඒදෙනෙහි පියටුවා ලෝකයේ පටන් ගැනීමේදී පිටුවා ඒ සුද්ධ උසාරසවියට නැවතවත් ඔබත් මවත් අතුල් කර යනවා අතරේදී අපේ සියලු කඳුළු පිසදවන්ට යනවා අපේ අසනීප අමාරුකම් අපි උන්වහන්සේ සුවපත් කරලයි අපේ ජීවිතේම මරණීය ශරීරය මරණ භාවයට පත් කරලයි උන්වහන්සේ බවත් පවත් ගෙන යන්ට යන්නේ. එතනදී හැඬීම, වැළපීම, වේදනාව කවදාවත් එතෙන්ට තියන්නේ නැහැ. පළමු දේවල් සියල්ල උන්වහන්සේ පහ කරලා අලුත් අහසක් සහ අලුත් පොළොවක් නැවත නිර්මාණය කරන්නට යනවා. දහවර සහෝදර සහෝදරී මේ අපිට නිර්මාණය කරන්නට යනා වූ අලුත් අහස අලුත් පොළොව පිළිබඳව උන්වහන්සේ කළා. මොකද අපි උන්වහන්සේව දැකලා නැහැ, උන්වහන්සේව අල්ලලා නැහැ, උන්වහන්සේව ස්පර්ශ කරලා නැහැ. ඒ නිසා අපිට බොහෝ දේවල් තිබෙන උන්වහන්සේගෙන් අසන්නට. උන්වහන්සේගෙන් දැන අවබෝධ කරගන්නට. ඒ සියල්ල අපි ස්වර්ග රාජ්‍යයේදී අපි මේ දේවල් කරන්නට යනවා. 2 පේත්‍රස්ගේ පොතේ 3 වෙනි පරිච්ඡේදය 13 වෙනි පදයේ කියනවා මොනවද පේත්‍රස් තුමා කියන්නේ? ධර්මිෂ්ඨකම වාසය කරන මොකද? නව අලුත් අහසක් අලුත් පොළොවක් උන්වහන්සේගේ පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමු කියලා කියනවා පේත්‍රස් තුමා. ඒ නිසා මේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුෙන් ජීවත් වීමයි උන්වහන්සේ බඳුන් මගනුත් බලාපොරොත්තුව. කියලා බලන්න හෙබ්‍රය පොතේ 11 වෙනි පරිච්ඡේදයේ මේ බලාපොරොත්තුව ඇතුව ජීවත් වුණා බොහෝ දෙනෙක් මේ පොරොන්දුව නොලැබ සතපේ සිටිනවායි කියලා සිද්ධ ලියවිලේ. මේ පොරොන්දුව උන්වහන්සේ ඉදිරියේදී ඉෂ්ට කරන්ට යනවා ඒ අයගේ ජීවිතවලට. උන්වහන්සේ පුදුමාකාර තරණ උන්වහන්සේගේ 2 කොරින්ති පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ මොනවද කියන්නේ? දෙවියන් වහන්සේගේ කියා නිම කළ නොහැකි දීමනාව ගැන උන්වහන්සේට ස්තුති වේවා. මොකද්ද කියා නිම කළ නොහැකි දීමනාව? අපිට අහිමි වෙන දේ නැවත ඔබටත් මටත් ලබා දීම. මොනතරම් ආශිර්වාද මොනතරම් වාග්යද. උන්වහන්සේ මොනතරම් ප්‍රේමවන්ත දෙවි කෙනෙක්ද. උන්වහන්සේ අපව අතෑරියේ නැහැ. පව් කළායි කියලා අපව අතෑරියේ නැහැ. උන්වහන්සේ ඔබටත් මටත් ඒ වාග්ය නැවත අපට දෙන්නට උන්වහන්සේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දායක සහෝදර සහෝදරී උන්වහන්සේ මොනවද? දැන් බඳවා ගැනීමේ කාර්යය ඒ සරසවියට බඳවා ගැනීමේ කාර්යය ආරම්භ කර තිබෙනවා. ඒ කොරින්ති පොතේ 13 වෙනි පරිච්ඡේදය 12 වෙනි පදයේ කියනවා. එසේ දැන් අපට කැඩපතිකෙන් අඳුරු ලෙස පෙනෙන්නේ අපිට ස්වර්ගයේ මහිමාන්විත බව, තේජවන්ත බව, මහිමශ්‍රී අපිට පෙනෙන්නේ නැහැ. නමුත් ඒක අඳුරු ලෙස පෙනෙන්නේ. ඒකයි උන්වහන්සේ කියන්නේ මොනවද?
මේ දේවල් දකින්නට අපි උත්සාහ කරන්න ඕන ශුද්ධ ලීවිල තුලින්. උන්වහන්සේ ඔබත් මාත් වෙනුවෙන් සූදානම් කර තිබෙන දේ ඇසට පෙන්වෙලා නැහැ, කනට ඇසිලා නැහැ, මිනිස්යන්ගේ සිත්වලට එල්දරව් කරලා නැහැ. නමුත් ශුද්ධ ලීවිල තුල දකින්නට ඔබත් මාත් වෙනුවෙන් සූදානම් කර තිබෙන දේ දකින්නට උන්වහන්සේ ඔබට පරත් ආරාධනා කරනවා. අධ්‍යාපනයේ දැනුවත් වීම සඳහා ආරාධනා කරනවා. ඒකයි මෙතන කියන්නේ. මොකද එසේ දැන් අපිට කැදවෙතකින් අඳුර ලෙස පෙනෙන්නේ නමුත් මතු මුහුණට මුහුණ පෙනෙනවා ඇත. උන්වහන්සේ විශුද්ධ ලීවිල තුලින් අපි දකින්නේ. නමුත් අපි මුහුණට මුහුණ උන්වහන්සේව දකින්න යනවා. දැන් මාගේ දැනගැන්ම අඩුවේ. නමුත් මා දැනගැනු ලැබූ දෙසම මතු මම දැනගන්නෙමි. මම ඉගෙනගෙන තිබෙන දේ ඔබ කුඩා කාලයේ පටන් උන්වහන්සේ පිළිබඳව අසා තිබෙන දේ ඉගෙනගෙන තිබෙන දේ ඇස් දෙකෙන් දකිනකොට කොහොම වේද ඔබටත් වඩා. ස්වර්ග රාජ්‍ය පිළිබඳව ඔබත් මහත් වේදී සූදානම් කර තිබෙනා වූ ශුද්ධ නුවර පිළිබඳව දිග උස පළල එහි මාවත් එහි තිබෙනා වූ දේ පිළිබඳව ජීවන වෘක්ෂය පිළිබඳව අපි ඉගෙන ගන්න තිබෙනවා. එතකොට තව බොහෝ දේ උන්වහන්සේ ඒ නුවරේ අලංකාරය පිළිබඳව යොහන් තුමාට පෙන්වුවා. ඔදේ යොහන් තුමා අපි මේ දේවල් කාලයක් තිස්සේ අපි ඉගෙන ගන්නවා. නමුත් කොහොම වෙයිද අපි මේ දේවල් ඇත්තටම දකිනකොට අපිට සිහිනයක් වගේ සිතේ. උන්වහන්සේ සූදානම් ඔබගෙත් මගෙත් සිහින සැබෑ කරන්නට. මතක තියාගන්න. පළමු පාසල මනුෂ්‍යයා පව කරන්නට පෙර උන්වහන්සේගේ මෞංකාරත්වයේ ඒ අය ඉගෙන ගන්න පටන් ගත්තා. පාපයෙන් පසුව උන්වහන්සේගේ ගැලුම්කාර තනන් වහන්සේ හැටියට උන්වහන්සේ මේ ගැලවීමේ සැලසුම පිළිබඳව ඔවුන් ඉගෙන ගන්නට පටන් ගත්තා. දැන් අපි ඊළඟට උන්වහන්සේගේ දෙවෙනි වර පැමිණීමෙන් පසු අපි ස්වර්ගයට ගියාට පස්සේ ස්වර්ගයේ අපි ජීවත් වෙනා වූ කාල පරිච්ඡේදයේදී අපි මොනවද? අපි තව බොහෝ දේවල් ඉගෙන ගන්නට යනවා. මතක තියාගන්න. ඉගෙන ගන්නා වූ දේවල් මෙතන කීපයක් තිබෙනවා. අපි මේ දේවල් අපි තව ටිකකින් සාකච්ඡා කරන්නට යනවා. මතක තියාගන්න. නමුත් මේ පාසලට නැත්නම් ඔබටත් මටත් අහිමි වුණා වූ ඒ සරසවි වරම ලබා ගන්නට නැවත ලබා ගන්නට උන්වහන්සේ කාරණා හතරක් අපි ඉදිරියේ තබා තිබෙනවා. මේ කාරණා හතර අපේ ජීවිතය තුළ සම්පූර්ණ විය යුතුමයි. මොනවාද මේ කාරණා හතර? පළවෙනිම කාරණය තමයි අපි උන්වහන්සේව අපේ පෞද්ගලික ගැලුම්කාරයන් හැටියට පිළි අරගෙන. මේක තමයි පළමුවෙන් සිද්ධ වෙන්න ඕනේ. එතෙන්දී නතර වෙන්න අපිට පුළුවන්ද? බැහැ. ඊළඟ පියවරට අපි යන්න ඕන. මොකද උන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තබන්න ඕන. උන්වහන්සේ කියනවා නොකැලබෙන්ටි කියලා. උන්වහන්සේ කියනවා කැලබෙන්ටි පායි කියලා. උන්වහන්සේ හරි ලස්සන පොරොන්දුවක් මතේ යොහන් 14 වෙනි පරිච්ඡේදයේ දී තිබෙනවා. නුඹලාගේ සිත් නොකැලඹේවා. දෙවියන් වහන්සේගේ කෙරෙහි විශ්වාස කරපල්ලා මා කෙරෙහිත් විශ්වාස කරපල්ලා. මගේ පියාණන් වහන්සේගේ ගෘහයේ බොහෝ වාසස්ථාන ඇත්තේ එසේ නොවේ නම් මාසින් නුඹලාට කියනවා ඇත. උන්වහන්සේ මේ මහත් වූ දීති බෙන්නා පොරොන්දු කෙරෙහි ඔබත් මාත් අදහන්න ඕන. ඔබත් මමත් උන්වහන්සේ ඔබත් මාව ස්වර්ගීකේ කර තිබෙන බව. ඔබටත් මනත් මේ ගැලවීම දී තිබෙන බව. ඒ වරප්‍රසාදයේ දී තිබෙන බව ඔබත් මාවත් අදහන්නට ඕන. ඔබත් මාවත් උන්වහන්සේ පාපයෙන් පවිත්‍ර කරලා අලුත් ජීවිතය රාජකීය පූජිකේ සුද්ධ වූ ජාතිය දෙවියන් වහන්සේ සන්තක සෙනගක් කරලා තිබෙන බව ඔබත් මමත් ඇදහිල්ලෙන් විශ්වාස කරන්න ඕන. ඊළඟට උන්වහන්සේට ප්‍රේම වීම උන්වහන්සේගේ සුදු ආඥාවන්ට කීකරු වීම කියන කාරණේ ඇදහිල්ලෙන් විශ්වාස කරලා ඒ තුල ජීවත් වෙන්න ඕන. බලන්න යාකෝබගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 21 සිට 20 දක්වා තුන්වෙනි කාරණේ. දැන් පළවෙනි කාරණේ මොකද්ද? උන්වහන්සේ ඔබගෙත් මගෙත් පෞද්ගලික ගැලුම්කාරයට පිළිගැනීම. විශ්වවිද්‍යාල පරම ලබන්නට නැත්තම් මේ පාසලට ඇතුල් වෙන්න සරසවියට ඇතුල් වෙන්නට සුසුකම හතරක් තිබෙනවා සපුරන්ට. පළවෙනි සුසුකම තමයි උන්වහන්සේ ඔබගෙත් මගෙත් පෞද්ගලික ගැලුම්කාරයට පිළිගැනීම. දෙවෙනි සුසුකම තමයි උන්වහන්සේ කෙරෙහි පූර්ණ ලෙස විශ්වාසය තබා ඇදහිල්ලෙන් ජීවත් වීම. ධර්මිෂ්ඨ ඇදහිල්ලෙන් ජීවත් වීම. මේක නිකම් මේ උන්වහන්සේව නාමිකව හඳුනා ගැනීමක් නෙවෙයි. සතියකට පැය දෙකක් හඳුනා ගැනීමක් නෙවෙයි. දවසකට පැය භාගයක් තිස්සේ පැය භාගයක් එතකොට දවස් 7ේම පොඩි කාලයක් කාලය ගත කිරීම නෑ. හඳුනා ගැනීම කියන්නේ ඒක ජීවිත ක්‍රියා, ඒක ජීවිතය තුළින්
අපි අත්දකින්න ඕන. උන්වහන්සේ රස බල අත්දකින්නේ කියලා තිබෙනවා. උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන මනුෂ්‍ය ආශිර්වාද ලත් එක්ක කියලා. ඒක දිනපතාම සෑම මොහොතකම උන්වහන්සේව රස බල අත්දැකීමින් ගතා කරනා වූ ජීවිතය තමයි ඔබවත් මාවත් පොළඹවන්නේ උන්වහන්සේ කෙරෙහි අදහිල්ලෙන් යුක්තව ජීවත් වෙන්න. ඒ දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි මොකද? උන්වහන්සේ ඔබටත් මටත් සූදානම් කර තිබෙන මේ ලෝකයට අනුව ජීවත් වීම කොහෙද? එහෙ ගිහිල්ලා නෙමෙයි මේ පොළොවේ. ගොඩක් අය හිතේ තියාගෙන ඉන්නේ. උන්වහන්සේ ඔබත් මාව සුද්ධ පවිත්‍ර කරලා එහෙට අරන් යයි කියලා. නැහැ. ඔබ සූදානම් විය යුත්තේ කොහෙද? මේ පොළොවේදී. එහි රාජ්‍යයට සූදානම් වී ඒ රාජ්‍යයේ ඒ පුරවැසියෙක්ට සුතු ජාතියක් දෙවියන් වහන්සේ සන්තකසනක රාජික පූජකයෙක් ඇරෙන ඔබ සිටියේ තෙහි ගිහිල්ලා නෙවෙයි. පළමුව මෙහි ඒ දේව තුල මාතුල සම්පූර්ණ වෙන්න ඕන. ඔබටත් මටත් උන්වහන්සේ කර යුතු දේ ආලෝකයක් දී තිබෙනවා. ආලෝකයේ දරුවන්ෙන් ජීවත් වෙන්න ඕන. උන්වහන්සේ ශුද්ධව සිටින අයෙන් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්නේ කියලා කියනවා. ඒ නිසා ඒ ශුද්ධවන්ත ජීවිතයට ඔබත් මමත් ඇතුළත් වෙන්නට ඕන. මෙන්න තුන්වෙනි කොද්දේසිය නැත්නම් තුන්වෙනි ඒ සුසුකම හතරවෙනි දවස් සුසුකම තමයි අන්තිම මොහොතේ දක්වා දේවචේ කියනවා මරණය දක්වා විශ්වාසව සම්පවත්ව සිටින එවිට මම ජීවනය උතුම්ව ඔබට දෙන්නේ නෙමෙයි කියලා. මරණය දක්වා ඇදහිල්ල නොහැර උන්වහන්සේ කරේ පූර්ණ ලෙස අදහමින් ජීවත් වීම. ඒ ඇදහිල්ලේ පැවතීම මරණය දක්වා විශ්වාසවන්තව සිටීම. දාවර සහෝදර සහෝදරයන් මේ කාරණා හතර ඔබ සපුරනකොට උන්වහන්සේ සූදානම් ඔබටත් මටත් සූදානම් කර තිබෙනා වූ ඒ ස්වර්ගීය සරසවියට අතුල් කර ගන්නට සුදුසුකම් හතරක් තිබෙනවා. ඒ හතරම අපි සපුරන්නට ඕනේ. අපි මොනවද ස්වර්ගයේ ඉගෙන ගන්නට යන්නේ? මම හරිම ආස කරන බයිබල් පාඨය සකරියාගේ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ. ඔබත් මමත් ඔබ තුල මා තුල කොපමණ ආශාවක් තිබෙනවද උන්වහන්සේව මුහුණට මුහුණලා දකින්නට? ඒ තරක් නෙමෙයි. ඔබත් මමත් අදහනවා උන්වහන්සේ ඔබේ ජීවිතය වෙනුවෙන් මගේ ජීවිතය වෙනුවෙන් මගේ ඔබගේ පව් වෙනුවෙන් උන්වහන්සේ ජීවිත පූජා කර තිබෙන බව. උන්වහන්සේගේ ජීවිතයෙන් වන්දි ගෙවුව බව ඔබත් මමත් අදහනවා. ඔබටත් මටත් ආශාවක් තියෙන්නට ඕනේ. එහෙනම් උන්වහන්සේගේ අතේ උන්වහන්සේගේ හිසේ ඒ වගේම උන්වහන්සේගේ කකුල්වල උන්වහන්සේගේ ඇලේ තියෙනා ඒ තුවාලවල ලකුණු ඒ ලකුණු දකින්නට අපි ඒවා දකින වාරයක් ගාන සකරියාගේ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ කියන විට නුඹලා මාගේ එවිට නුඹේ අත්වල තිබෙන ඔය තුවාල මොනවාදයි කෙනෙක් ඔහුගෙන් අසන්නේ මගේ ප්‍රේමවන්තයාගේ ගෙදරේදී මා ලැබූ තුවාලයයි ඔහු කියන්නේ මොනතරම් ප්‍රේමණීය බයිබල් පාඨයක්ද ප්‍රේමවන්තයා හොයාගෙන ආවා ප්‍රේමවන්තියව හොයාගෙන ආවා ප්‍රේමවන්තයා අපේ ගලුම් කරතරන් වහන්සේ ප්‍රේමවන්තිය මොනවද කරේ ප්‍රේමවන්තයාට තුවාල කරා අත් තුවාල කරා පාද තුවාල කරා ඊළඟට ඔටුටු කටුවටුන්නත් තිබිලා තබලා හිස තුවාල කරා අපේ සහෝදර සහෝදරිය උන්වහන්සේගේ ප්‍රේමයේ දේවචනේ කියන උන්වහන්සේගේ ප්‍රේමයේ උස දිග පළල ගැඹුර අපි අධ්‍යයනය කරන්නට යනවා මේක හරි අමාරුයි තේරුම් ගන්නට දෙවියන් වහන්සේව සිටියා වූ තරන් වහන්සේ මිනිසයාට තියෙන උන්වහන්සේගේ දෑතින් නිර්මාණය කළා වූ මිනිසයාට තියෙන ආදරය නිසා ඒ දේවත් යටහැරලා දාලා මහත් වූ අවදානමක් අරගෙන සැබෑ මිනිසෙක් වෙලා උන්වහන්සේ අවුරුදු 33 මාර්ක් තිස්සේ උන්වහන්සේගේ සේවය ඉෂ්ට කරලා මහ කුරිරු ඒ වගේම නීච වදහිංසනයට මිනිසයාගේ උන්වහන්සේගේ දෑත්වලින් නිර්මාණය කළ වූ මිනිසයාගේ දෑත්වලින් ඒ මහත් වූ කුරිරු මරණයකට මුහුණ පාලා ඒත් නැවතුනේ නැහැ. උන්වහන්සේ මරුන්ගෙන් උත්ථාන වෙලා දැන් ස්වර්ගයේ වත් මාතෘෙන් අධිහත්කම් කාරකම් කරනවා. බොහෝ දේවල් තිබෙනවා අපිට උන්වහන්සේගෙන් අසන්නට. ඉගෙන ගන්නට. ඒ නිසා
ඒ පාසලට ඇතුළු වෙන්න ඔබ තුල මා තුල කොපමණ උනන්දුවක් ආශාවක් තිබෙනවද? ඒ විතරක් නෙවෙයි අපි විද්‍යාව ගැන ඉගෙන ගන්නට යනවා. ජීව විද්‍යාව ගැන අපිට සමහර දේවල් තේරෙන්නේ නැහැ. අපේ ශරීරයේ මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය ගැන අපිට තේරෙන්නේ නැහැ. මරණය පිළිබඳව බොහෝ අය බොහෝ මත පළ කරනවා. මතක තියාගන්න මේ ශරීරයේ ක්‍රියාකාරී දේවචනේ දාවිත් රජතුමා කියනවා මම මක්සාද මම භයානක ලෙස පුදුම ලෙස සාධන ලද්දෙන් කියලා. අද විද්‍යාවට පවා සොයාගන්නට හැකියාවක් මේ මිනිස්යාගේ ක්‍රියාකාරීත්වය මොලේ ක්‍රියාකාරීත්වය අද බොහොම පොඩ්ඩයි අඳුරගෙන තියෙනවා. නමුත් උන්වහන්සේ අපිට ඒ සියල්ල උගන්වන්නට යනවා. සත්ව විද්‍යාව පිළිබඳව අපි ඉගෙන ගන්නට යනවා. මේ ලෝකයේදී අපි දන්න දෙයක් තමයි සිංහයා නැත්තම් ඒ මාංශ භක්ෂක සතුන් සිටින නම ස්වර්ගයේදී උන්වහන්සේ මවුන්ට් ඇන්නාවෝ ඒ අලුත් අහස සහ අලුත් පොළවේදී ඒ වචනේ යසායක පොතේ පැහැදිලිව කතා කරනවා. මොකද ඒ අය මාංශ අනුභව කරන්නට යන්නේ නැහැ. කිසිම මැරීමක් පහර දීමක් සිදු වෙන්න යන්නේ නැහැ. මේවා අපි උන්වහන්සේගෙන් අහන්න යනවා කොහොමද ඒ දේ කියලා. අපි ඉගෙන ගන්නට යනවා. තාරකා විද්‍යාව පිළිබඳව අපි ඉගෙන ගන්නට යනවා. මුළු අභ්‍යවකාශයම දැන් අපි දුරේක්ෂය පාවිච්චි කරනවා. නොයෙකුත් ක්‍රම සහ විධි පාවිච්චි කරන අභ්‍යවකාශය ගැන ඉගෙන ගන්න. තාරකා විද්‍යාව නමුත් උන්වහන්සේ මේ සියල්ල උන්වහන්සේ අපට මට උගන්වන්නට යනවා. ඔබ තුළ මා තුළ කොපමණ ආශාවක් උනන්දුවක් තිබෙනවද මේ කාරණා උගන්වන්නට අපේ ගුරුවරයන්ගේ. දැන් සහෝදර සහෝදරි උන්වහන්සේ සූදානම් මොකද්ද මේ සියල්ල අපට උගන්වන්නට. ආදම් සහ ඒවට බවලා දුන්න ලෝකය ගැන අපි ඉගෙන ගන්නට යනවා. ඊළඟට ගැලවීමේ සැලැස්ම පිළිබඳව පරණ ගිවිසුමේදී උන්වහන්සේ ඊශ්‍රායල් සෙනඟට දුන්නා වූ ගැලවීමේ සැලැස්මේ මේ මහිමස්ත්‍රීගේ පුදුමාකාර බව. උන්වහන්සේගේ කුරුසී පූජාවේ ගැලවීමේ සැලැස්ම ඒ පුදුමාකාර බව. අපි උන්වහන්සේගෙන්ම ඉගෙන ගන්නට යන උන්වහන්සේ අපේ ගුරුවරයන් හැටියට. ඒ නිසා අපි අද දවසේදී කල්පනා කරන්න ඕන මොකද්ද? ඔබත් මමත් ඉගෙන ගන්නට සූදානම්ද? නැත්නම් ඔබත් මමත් මේ ශුද්ධ වූ සරසවියට ඇතුල් වෙන්න අර කාරණා හතර සම්පූර්ණ කර ගන්නට සූදානම්ද? දායක සහෝදර සහෝදරියේ ආරාධනයේදී තිබෙනවා. පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම කාගේද? ඔබත් මගේත් වගකීම. ඒ නිසා දවසේදී අපි කල්පනා කරන්න ඕන උන්වහන්සේ ඔබටත් මටත් මේ ක්‍රිස්තියානි අධ්‍යාපනයේ ශුද්ධ ලියවිල්ල තුළ මුළු සත්‍ය කරා අපටත් මටත් මඟ පෙන්වනකොට ඔබ තුළ මා තුළ මේ මහත් උනන්දුව ඇති කරගනිමින් උන්වහන්සේගේ මුණ සොයමු. උන්වහන්සේව දිනපතා අපි හම්බ වෙමු. උන්වහන්සේව දැන හඳුනා ගනිමු. ඒ ශුද්ධ වූ සරසර අපිට අහිමි වුණා වූ ඒ සරසවිය නැවත අපි උරුම කරගනිමු. එසේ කරන්ට ඔබටත් මටත් උන්වහන්සේ කරුණාව ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ සම්බුදු ජේසුස් පිහිටයි.